ආයිබෝන් අපේ යාළුවෝ හැමෝම පිළිගන්නවා අපේ ඊගාව ප්‍රෝග්‍රෑම් එකට සමාන්තර ශ්‍රේණිය අපි කලින් කොටස් දෙකකට කඩාගත්ත තනි එපිසෝඩ් එකක් කරන්න අමාරු නිසා සමාන්තර ශ්‍රේණිය එකේ දෙවෙනි කොටසට එතකොට මේකෙන් ඉවර කරගන්න පුළුවන් අද කතා කරමු සමාන්තර ශ්‍රේණි දෙවෙනි කොටසට කලින් කතා කළා ඔයගලගේ සාධාරණ පද හොයන විදිය ගණන් කිහිපයකට කතා කළා අපිට ඕනේ දැන් සමාන්තර ශ්‍රේණියක පදවල ඓක්‍ය ඊගාව කොටසේ තියෙන්නේ සමාන්තර ශ්‍රේණියක පදවල ඓක්‍ය සොයන එක තමයි ඊට පස්සේ ඔයගලන්ට කතා කරන්න තියෙන්නේ. අපි මේ එපිසෝඩ් එකෙන් ඒ ටික දාපරණය කරගමු කොහොමද? හරිනේ? රයිට්. මාතෘකාව වෙනා සමාන්තර ශ්‍රේණියක මම කෙටියෙන් ලියනවා සමාන්තර ශ්‍රේණියක පදවල ඓක්‍ය. ඓක්‍ය කියලා කියන්නේ මොකද්ද? ඓක්‍ය කියලා කියන්නේ එකතුවක්. ඓක්‍ය සෙවීම. හරි මේ බලන්නකො සමාන්තර ශ්‍රේණියක් පද පහක පොඩි සමාන්තර ශ්‍රේණියක් ගමුකෝ. මේ සංඛ්‍යා අනුක්‍රමයක්. ඔක සමාන්තර ශ්‍රේණියක්. සංඛ්‍යාවේ සංඛ්‍යා අනුක්‍රමණයේ සමාන්තර ශ්‍රේණියක් වෙනවා. ඒක ලක්ෂණත් එක්ක බලපුවාම. ඩොට් නෑ මෙච්චරයි තියෙන්නේ. මේක අනන්ත ශ්‍රේණියක් නෙමෙයි. ඩොට් කියනම තව පද ඉස්සරහට තියෙනවනේ. මේක එහෙම එකක් නෙමෙයි. පද පහයි තියෙන්නේ. හරිද? මේකේ ඓක්‍ය අහනවා අපේ සමාන්තර මේ ශ්‍රේණියේ පදවල එකතුව අහනවා. ලේසිම ක්‍රමය මොකද්ද? සමාන්තර ශ්‍රේණියේ පදවල එකතු වුණා. එහෙනම් පදවල ඓක්‍ය කියලා ලියලා ඓක්‍ය සමානයි 3 ධන 5 ධන 7 ධන 9 ධන 10. සමාන්තර ශ්‍රේණියක පදවල ඓක්‍යට අපි සංකේතයක් දානවා S n. n කියලා කියන්නේ n වල පදේ දක්වා කියන්න. මෙතන පද 5යි තියෙන්නේ. ඒක හින්දා S5 කියලා දානවා. S5. කියන්නේ මේකේ අර්ථවත් වෙන්නේ පද 5ක එකතුව කියන එක තමයි අර්ථවත් වෙන්නේ. S10 දැම්මොත් එහෙම පද 10ක එකතුව. Sn කියලා දැම්මොත් එහෙම සාධාරණ වශයෙන් පද n ප්‍රමාණයක එකතුව දෙන සූත්‍රයක් අපට හදා ගන්න පුළුවන්. Sn කියලා දාන්න. හරිනේ? S5 කියලා දැම්මම පද 5ක එකතුව තමයි මේක අර්ථවත් වෙන්නේ. ඕක එකතුව සමාන කීයද මේ දෙක එකතු කළාම? මේ දෙක එකතු කළාම 34 කියනවා කියනවා. එහෙනම් පද 5ක එකතුව 34යි. හරිනේ? හරිම ලේසියි මේක හොයාගන්න. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකක්ද දන්නවද ප්‍රශ්නේ? පද 5 විතරක් නෙමෙයි අපට හම්බෙන්නේ. පද ලොකු ගණන් තියෙනවා හම්බෙනවා. මෙහෙම ගිහින්. හිතන්නකො නිකන් අර 200 වෙනි පදේ නෑ 200 කියලා කරනවා අගයක්. ඔය තියෙන නිකන් 80 වෙනි පදේ කියලා හිතන්නකො. දැන් ඉතින් එතකොට S80 අපිට හොයන්න කියනවා. පද 80 එකතු හොයන්න කියනවා. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් CR කොළ දෙකක් විතර අරගෙන ශ්‍රේණිය දිගටම ලියාගෙන යනවද? එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්න ප්‍රායෝගික අමාරුයිනේ. ඒකින්ද අපි පදවල ඓක්‍ය සෙවීමට පොඩි සූත්‍රයක් හදාගන්න ඕනේ. හරිද? මේ සූත්‍රය හදන විදිහ වැදගත් වෙයිද නොවේද දන්නේ කොහොමද බලාගන්න. සූත්‍රය මහා අමාරු දෙයක් නෙමෙයි. අපි සූත්‍රය පොඩ්ඩක් ගොඩනගාගන්න අංගාලා. හරිනේ? රයිට්. අපි යනවා යන්නේ දැන් සාධාරණ සූත්‍රයක් ගොඩනගන්න. සාධාරණ සූත්‍රයක් ගොඩනගන්න නම් සාධාරණ නොදන්නා විෂය පද ටිකක් ගන්න එපා අපි. 1 2 3 4 5 කියලා දැම්මොත් එහෙම ඒ ශ්‍රේණියට විතරයි ඒක පොදු. ඒක හරියන්නේ. හරිද? දැන් හැදූ ශ්‍රේණියට සූත්‍රයක් හදුවොත් එහෙම ඒ ශ්‍රේණියට විතරයි ඒක හරියන්නේ. අපි නිකන් සාධාරණ ශ්‍රේණියක් සලකමු. ඒ කියන්නේ සාධාරණ ශ්‍රේණියක් කියලා කියන්නේ මොකද්ද? අපි ගන්නවා මෙහෙම ශ්‍රේණියක්. මුල් පදය A වන. පොදු අන්තරය D වන. අන්තිම පදේ අපි n වන පදේ දන්නවා කියලා හිතමුකෝ. n වන පදේ. ඒ කියන්නේ n වන පදේ අපි දන්නවා. ඒ පදයේ අගය අපි දන්නවා. n වන පදය සමානයි l වන. මෙහෙම ශ්‍රේණියක් සලකමුකෝ. මෙහෙම ශ්‍රේණියක් නම් අපිට මේ ශ්‍රේණිය ලියන්න පුළුවන් මෙහෙම මුල් පදේ මොකද්ද? a. එහෙනම් දෙවෙනි පදේ හැදලා තියෙන්නේ පළවෙනි පදයට පොදු අන්තරය එකතු වෙලා. එහෙනම් a ධන d. තුන්වෙනි පදේ හැදලා තියෙන්නේ කොහොමද? දෙවෙනි පදේට ආපහු පොදු අන්තරය එකතු වෙලානේ. දැන් හිතන්නකො මෙහෙම 2 4 6 වගේ ශ්‍රේණියක්. මෙතන පොදු අන්තරය 2යිනේ. පළවෙනි එකට 2 එකතු වෙලා තමයි දෙවෙනි පදේ හැදෙන්නේ. දෙවෙනි පදේට ආපහු 2ක් එකතු වෙලා තමයි තුන්වෙනි පදේ හැදෙන්නේ. තුන්වෙනි පදේට ආපහු 2ක් එකතු වෙලා ඒකට පොදු අන්තරය කියන්නේ. නැත්නම් චූටි දෙයක් නේ තේරෙනවද? තුන්වෙනි පදේ හැදෙන්නේ මොකද? A ධන D ධන D. D ඒවා දෙකක්. ඒක මම ලියනවා මෙහෙම 2යි D කියලා. ඊගා පදේ හැදෙන්නේ නම් A ධන 3යි D. පළවෙනි පදේට නම් D ඒවා නැහැනේ. පළවෙනි පදේට නැහැ D ඒවා. දෙවෙනි පදේ 2 කිව්ව ගම 1යි D එනවා. 3 කිව්ව ගම 2යි D. 3 පදේ අංකය 3යි නම් 3ෙන් එකක් අඩු වෙලා තමයි D හැදෙන්නේ. D පද තියෙන්නේ. පදේ අංකය 4යි නම් 4ෙන් එකක් අඩු වෙන D ප්‍රමාණයක් තමයි තියෙන්නේ. 3යි D. හරිද? අන්න රටාව. ඔහොම ගිහින්
n වෙනි පදයක් තියෙනවා මේකේ. n වෙනි කියලා පදයක් තියෙනවා. n වෙනි පදයේ අගේ l කියලා කියනවා. l සමානයි මොකක් හරි අගයක් තමයි එන්නේ. d වලින් අගයක් ගන්න පුළුවන්. හැබැයි පදයට වෙනම සංකේතයක් දානවා අපි l කියලා. හරිද? d a සහ d වලින් එනවා නම් මේක a සහ d වලින් මුදින්න බෑ. a සහ d වලින් තමයි එන්නේ. අපි වෙනම සංකේතයක් දාගන්නවා l කියලා. ඔන්න. මෙන්න මේක තමයි ශ්‍රේණිය. හරිනේ. l වලට ඕනනම් දාගත්තා එහෙනම් අපි n ආශ්‍රයෙන් ඕනනම් දාගත්ත හැකි tn සමාන a ධන n ඍණ එක වතාවක් d කියන සූත්‍රය දාලා වුණා a ධන n ඍණ එක වතාවක් d කියලා අපිට දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ l කියලා අපි සංකේතය දැනට තියාගන්න හරිද හරි එහෙනම් දැන් කරන්න යන්නේ මේ පද සෙට් එකේ එකතුව සොයන්නයි යන්නේ එහෙනම් පද කීයක එකතුව සොයන්න තියෙන්නේ පද n ප්‍රමාණයක් තියෙනවා අතන මේ කොහොනේ 1 2 3 4 5 6 7 8 n ප්‍රමාණයක් තියෙනවා පද n e ഐക്‍ය පද n වල ഐക്‍ය හොයන්න යන්නේ. ඔක ලියලා සමාන කිරීමක් දාලා අපි ඔය එකතු කරගමු. එකතු අපි දෙන්න තමයි අපි ලියාගෙන තියෙන්නේ. මෙතන කමා ගේන්න ඕනේ. කමන්නේ නැහැ. කැටලොග් එන්න ඕනේ නැහැ. ආවව ප්‍රී ස්ට්‍රක්චර් කරන් යන්නකෝ. a ධන d. මේක වෙනම පදයක් වෙන්න මම අර මට පේන්න ඕන වෙනසක් විදිහට ඇහැට පේන්න හින්දා වරහණක් දාලා ලියා ගන්නවා. a ධන 2ක් d. a ධන 3ක් d. මම ලියලා මෙතන l අන්තිම පදේ l නේ l හරිනේ ඊට පස්සේ පද n වල එකතුන මම දාගත්ත සංකේතයක් මොකද්ද සංකේතය sn sn සමානයි මේක දැන් ඉතින් මම ආපහු ලියනවා a ධන පළවෙනි පදය a ධන d a ධන 2ක් d a ධන 3ක් d ධන මම තිත්පේලියක් ගිහින් මෙතන අන්තිම පදේ l නේ එන්නේ l වලට කලින් පදේ මොකද්ද මේක d ආශ්‍රයෙන් වුණා ලියන්න පුළුවන් හරිද l වලට කලින් පදේ අපිට ලියන්න පුළුවන් කොහොමද l ට කලින් පදය l ඍණ d එහෙනම් l ට කලින් පදේ l ඍණ d වෙන්න එපා එතන තියෙන ප්‍රමාණය d යක් අඩුනවා තමයි l ඍණ d කලින් පදේ l ඍණ d හරිද ඊටත් කලින් පදේ මොකද්ද l ඍණ 2ක් d l ඍණ 2ක් d මේක n ආශ්‍රයෙන් ඕන නම් මේ විදිහට ලියන්න පුළුවන් මේ මෙතන තියෙන්නේ a සහ d ආශ්‍රයෙන්නේ ඒ විදිහට මේ ලියන්න l ලකුණ නැතුව ලියන්න පුළුවන් l ලකුණ දාගත්ත වෙනම සංකේතයක් විදිහට දෙන්න හරිද අන්තිම පදේ l නම් l ට කලින් පදේ l වලින් d එකක් අඩු වෙන්න එපා ඊට කලින් පදේ ඇයි l ඇදලා තියෙන d එක තව d එක මෙතන තියෙන පදේ d එකක් එකතු වෙනවානේ හරිද එතකොට l ට කලින් පදේ එහෙනම් l වලින් පොදු අන්තරයක් අඩු වෙන්න ඕන එක පොදු අන්තරයක් හරිද ඊට කලින් පදේ තව දෙයක් අඩු වෙන්න එපා d දෙකක් හරිද l වෙන දෙකක් d හරිද හරි මම ඔන්නෝම ලියා ගන්නවා දැන් දරන්න තියෙනවනේ එකතු වෙන්න තියෙන්නේ දාන්න හරිද හරි මම දැන් පොඩි අර ගණිතයේ තියෙනවා දැන් සමහර ඒවා හොයන්න ගියාම ෆෝමල් විදිහට කරන්න බැයි නම් පොඩ්ඩක් පොඩි ට්‍රික් එකක් දාලා වැඩේ කරගන්න බලන්න කොහොම හරි ඒ ගණිතානුකූලව නීති විරෝධී නැති ගණිතානුකූල විරෝධී නැති පොඩි ට්‍රික් එකක් දාලා හොයාගන්න පුළුවන් හොයාගන්න අමාරු අපහසු ඒවා මේකත් ඒ වගේ එකක් එහෙනම් මම මේක දාගන්නවා අංක 1 කියලා. අන්න රයිට්. හරිද? මේකම මම ඊට පස්සේ ආපහු ලියනවා SN කියලා. මේකෙම කොපියක් ගහගන්නවා. ඒ කොපිය වෙන්නේ හැබැයි මම දැන් පද ලියන්නේ මොලෙන් ගන්න මෙහෙම අකටනේ. දැන් මම පද ටික අනිත් පැත්තට ලියා ගන්නවා මේක මේ පැත්තට එන්න. මේ පද ටිකම ලියා ගමු මැද පද ටිකක් ගොඩාක් පද තියෙනවා. ඒ පද ටික අතහැරලා දෙපැත්ත ටික විතරක් අපි ලියා ගන්නවා. හරිද? අන්තිම පදේ ලියා ගන්නවා මුලට L. අන්තිම පදේට පෙර පදේ මොකද්ද? L ඍණ D. අන්තිම පදයට පෙර පදයට පෙර පදේ L ඍණ 2ක් D. හරිද? ඔහොම පද ටිකක් ගොඩක් තියෙනවානේ. දැන් මේ හැරි දැන් අපි ටිකක් ලියා ගමුකෝ. A ධන 3ක් D. ඊට පස්සේ A ධන 2ක් D. ඊට පස්සේ A ධන D. ඊට පස්සේ A ධන D. මෙන්න මේක මම සමීකරණ 2 කියලා දාගන්නවා. ඔයගොල්ලෝ මාත් එක්කම කොලයක් කරන ලියුවා නම් මේක ඔයගොල්ලන්ටම ප්‍රූෆ් කරගන්න පුළුවන්. හරිද? හැබැයි අන්තිමට වැදගත් වෙන්නේ සූත්‍රය හදන විදිහ දැනගන්න එක හොඳයි ඉතින්. හරිද? සමීකරණාංක 1 සමීකරණාංක 2. හරිනේ? මම එහෙනම් මේක චුට්ටක් මකන්න වෙනවා මට. උඩ ටික මකා ගන්නම්කම. මේකත් මම මකනවා. ඊට පස්සේ අපි කරන්නේ මේ සමීකරණ අංක දෙක එකතු කරනවා.
1 ධන 2 සමීකරණ අංක දෙක එකට එකතු කරනවා. එතකොට මෙතනින් වම් පැත්තේ තියෙන එක කියනවා Sn ධන Sn. කියන්නේ 2යි Sn. Sn ඒවා දෙකක් සමානයි. දැන් මේක එකතු කරද්දී මම පොඩි ඒ ට්‍රික් එකක් අනුගමනය කරනවා. මේ පළවෙනි පදේට පළවෙනි පදේ එකතු කරනවා. දෙවෙනි පදේට දෙවෙනි පදේ එකතු කරනවා. තුන්වෙනි පදේට තුන්වෙනි පදේ එකතු කරනවා. ප්‍රශ්නයක් නැහැනේ. පද වලක් තියෙනවා. ඒ වලට තව පද වලක් එකතුම කරන්නේ. කොහොම පද දෙක ගත්තා ගැටලුවක් වෙන්න විදිහක් නැහැ. මම පද දෙකෙන් දෙකට එකතු කරනවා. හරිද? අන්තිම එකතුව උත්තරයට එකතුවක් එනවනේ. එකතු කිරීමක් හින්දා ගැටලුවක් නැහැ නේද? හරිද? මම පද දෙකෙන් දෙකට එකතු කරනවා. A ධන L. හරිද? මේකත් එකතු කරනවා. මේ පද දෙක එකතු කරාම මෙතන D කැපිලා යනවනේ. එතනත් එන්නේ මොකද්ද එහෙනම්? A ධන L. එතකොට මේ පද දෙකත් එකතු කරනවා. මේ පද දෙක එකතු කළාම 2id ට 2id කැපිලා යනවා. ආයෙත් වෙන්නේ මොකද්ද? A ධන L. පොඩි රටාවක් තියෙනවනේ. හැම පදේම A ධන L එන්නේ. ඕ වගේ යනවා දිගටම ගිහින් ඔය A ධන L මේ ශ්‍රේණියේ පද කීයක් තියෙනවද? පද L ද තියෙන්නේ නැහැ. L නෙමෙයි. L කියලා කියන්නේ අන්තිම පදේ. පද n සංඛ්‍යාවක් තියෙනවා. හරිද? එහෙනම් පද n සංඛ්‍යාවක් මේ වගේ සෙට් එකතු වෙනවානේ. පළවෙනි එකෙත් පද n සංඛ්‍යාවක් තියෙනවා. දෙවෙනි එකෙත් පද n සංඛ්‍යාවක් තියෙනවා. මේ දෙක බන්ඩල් එකතු කරනවා. එතකොට ඔක්කොම පද කීයද? 2යි n නෑ 2යි n නෙමෙයි එන්නේ. මේ බලන්නකො හිතන්නකෝ 2 4 6 8 ඔහොම ශ්‍රේණියක් තියෙනවා. 8 6 4 2 ඔහොම ශ්‍රේණියක් තියෙනවා. මේ දෙක එකට එකතු කළාම බන්ඩල් විදිහට එකතු කරනවානේ. මේ දෙක එකක් කියලා ගන්න. මේ දෙක එකක් කියලා ගන්න. මේ දෙක එකක් කියලා ගන්න. මේ දෙක එකක් කියලා අරගෙන වෙනම එකතු කරනවා. එතකොට මෙතන පද 4යි මෙතන පද 4යි පද 8ක්ද නැහැ. මේ සෙට් එක එකක් කියලා ගන්න. ඒ ශ්‍රේණියේ කීයද? පද 4යි. අන්න එහෙම කතාවක් තමයි මෙතනත් තියෙන්නේ. හරිද? එහෙනම් පළවෙනි ශ්‍රේණියේ මෙතන පද n සංඛ්‍යාවක් මෙතනත් n සංඛ්‍යාවක් බන්ඩල් කරලා එකතු කරනවා. එහෙනම් මේ වගේ n ප්‍රමාණයක් අපිට එකතු කරන්න පුළුවන්. ඔය වගේ n ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන්. එහෙනම් ඕක අපිට ලියන්න පුළුවන් A ධන L ඒවා n ප්‍රමාණයක්. ඔය තියෙන්නේ Sn 2යි Sn. එහෙනම් Sn අපිට හොයාගන්න ඕනේ. Sn කියලා කියන්නේ මොකද්ද? පද n ප්‍රමාණයක එකතුව. එහෙනම් පද n ප්‍රමාණයක එකතුව සමානයි ඒ පද ගාන බෙදීම 2 මුල් පදයේ ධන අවසාන පදයේ. අවසාන පදයේ ධන සිටිය යුතුයි. අවසාන පදයේ අගය ධන සිටිය යුතුයි. එහෙම දන්නවනම් මෙන්න මේක තමයි සූත්‍රය. Sn සමාන n බෙදීම 2 වතාවක් A ධන L. අවසාන පදයේ ධන සිටිය යුතුයි මේකට. හරිනේ. පද ගාන කීයක් තියෙනවද කියලා දැනගන්න ඕනේ. අවසාන පදයේ කීයද කියලා දැනගන්න ඕනේ. හරිනේ. ඔන්න ඔක තමයි සූත්‍රේ නම හම්බෙන්නේ. ඔන්න කොට නගාගත්තා සූත්‍රය. දැන් ඕකේ පොඩි එක්ස්ටෙන්ෂන් එකක් අපි දා ගන්නවා. ඒකට මම මේක මකනවා. හරි බලන්නකො. මෙතන මේ මොකද්ද මේ පද n සංඛ්‍යාවක් තියෙන මුල් පදයේ a වන අවසාන පදයේ l වන ශ්‍රේණියක පද n සංඛ්‍යාවක එකතුව ඔය සූත්‍රයේ මේ තියෙන්නේ. ශ්‍රේණියේ පද n සංඛ්‍යාවක් තියෙනවා. අවසාන පදයේ l කියලා කියනවනේ. හරිද? එහෙනම් අපි tn කියන එක දාගමුකෝ. tn ඒ කියන්නේ n වන පදයේ මොකද්ද කියලා තමයි මේක හොයන්නේ. tn සමානයි අපේ සුපුරුදු සූත්‍රයේ a ධන tn සමානයි A ධන n වෙන එක වතාවක් d නේ. හරිද? මේ තියෙන්නේ tn n කියලා කියන්නේ මොකද්ද? මේකට උන අවසාන පදේ. එහෙනම් tn සමානයි මොකද්ද? මේක අවසාන පදේ අගය මොකද්ද? t13 කියලා පදයක් දැම්මොත් 13 අගය අපිට දීලා තියෙනවා. දාගන්නවා ඩෝංගල 13 t13 200. එහෙම කියලා දාගන්න ඕනේ. දැන් මෙතන tn කියන්නේ මොකද්ද කියලා අපි දන්නවනේ. tn කියන්නේ අවසාන පදේ. අවසාන පදේ l. අන්න l. පද n සංඛ්‍යාවක්නේ. මේ තියෙන n වෙනි පදේම සූත්‍රයනේ. උඩ පද n වෙනි පදේ තමයි l. ඒකේ අගය තමයි l. l සමානයි එහෙනම් a ධන n වෙන එක වතාවක් d. ඔන්න ඔය කියන කෑල්ල මෙන්න මෙතන කරලා දානවා අපි. බලන්නකො සූත්‍රය කොහොමද කියන්නේ? ඔන්න බලන්න. එතකොට Sn සමානයි n බෙදීම 2 කොහොම තියෙනවා? a ධන l වලට එන්නේ මොකක්ද එහෙනම්? a ධන n වෙන එක වතාවක් d. හරිද? මේ જાතිය වරහණක් ආවොත් එහෙම තව වරහණක් දානවා නම් ඒ જાතිය වරහණක් දාන්නේ නැහැ සාමාන්‍ය ගණිතයේදී කොටු වරහණක් දානවා. හරිද? ඊට පිටි තව වරහණක් කරනවා දාන කෙනෙක් සංගල වරහණ. මෙතෙන් සංගල වරහණ දැම්මම ප්‍රශ්නයක් නැහැ මම කොටු වරහණක් දානවා.
හරිනේ. දැන් මේක පොඩ්ඩක් විසඳ ගමුකෝ. n බෙදීම 2 කොටු වරහන a මොකද්ද 2a ධන n ඍණ එක වතාවක් d මෙතන ගුණිතයක් විතර තියෙනවා. එහෙනම් Sn ඔන්න තව සූත්‍රයක් අපිට එනවා. Sn සමාන n බෙදීම 2 වතාවක් 2a ධන n ඍණ එක වතාවක් d. මෙන්න මේකට එහෙනම් මෙතනක් තියෙන්නේ මොකද්ද? පද n සංඛ්‍යාවක එකතු හොයන්න තියෙන්නේ. එතෙන්ට අපිට අවශ්‍ය නැහැ. අවසාන පදේ මොකද්ද කියන අවසාන පදේ අගය දැනගන්න අවශ්‍ය නැහැ. මුල් පදේ දැනගන්න ඕනේ. පද කීයක් ඉන්නවද කියලා දැනගන්න ඕනේ. ඒකේ ශ්‍රේණියේ පොදු අන්තරය දැනගන්න ඕනේ. අවසාන පදේ අගය දැනගන්න ඕනේ නැහැ. අන්න එහෙම ශ්‍රේණියක් දැක්කොත් එහෙම අවසාන පදේ අගය හොයලා ඉන්න ඕනේ නැහැ. හෙලිම ඩොග් ගාලා මෙන්න මේ සූත්‍රයට දාගන්න පුළුවන්. මේ සූත්‍ර දෙකම මතක තියාගන්න ඕනේ. අවසාන පදේ දන්නවා නම් Sn සමානයි n බෙදීම 2 වතාවක් a ධන l. අවසාන පදේ දන්නේ නැත්නම් Sn සමානයි n බෙදීම 2 වතාවක් 2a වතාවක් n ඍණ 1 වතාවක් d. හරිනේ? ඔන්න සූත්‍ර දෙක හොඳට මතක තියාගන්න නම් අවශ්‍යයි. හරියන ඔච්චරයි ඉතිරි කොටස් තියෙන්නේ. අපිට අග්ගල ගණන් දෙකක් බලමු. කරලා ගණන් දෙකක් බලලා මේ සමාන්තර ශ්‍රේණි කියන කැලල ඉවර කරලා දාමු. right. එහෙනම් මම මේක වහනවා. අපි ගණන් දෙකක් බලමු අග්ගල. අපිට ගණන් කරනවා මේ 70 66 62 58 ... අන්තිම පදේ තියෙනවා 2. ඔන්න ඔය කියන සමාන්තරන ශ්‍රේණියේ පද සියල්ලේම ඓක්‍ය සාන 70 66 62 58 කියන මුල් පද ටිකක් තියෙනවා. තිත් ටික ඊට පස්සේ අන්තිම පදේ 2 වන සමාන්තරන ශ්‍රේණියේ පද සියල්ලේම එකතුව ඓක්‍ය සොයන්න කියලා කියනවා. ඔයගොල්ලෝ try එකක් දෙන්න පුළුවන්. හරි මම මේක පටන් ගන්නවා මේක. අපිට දෙන ඩීටේල් ටික අපි ඉස්සෙල්ලාම ලියා ගන්නවා. පළවෙනි පදේ කීයද 70යි. පොදු අන්තරය කියන්නේ කීයද? මේකේ පොදු අන්තරය ලියා ගන්න පුළුවන්. මේක පොදු අන්තරය බලන්නකො. මේකෙන් මේක නේ අඩු වෙන්නේ. පොදු අන්තරය 4ද නැහැ. ඍණ 4යි පොදු අන්තරය එන්නේ. පෙර පදේ පස්සේ පදේ අඩුව කියන්නේ මේ ශ්‍රේණිය ටික අඩු වෙන ශ්‍රේණිය. හරිද? පොදු අන්තරය ඍණ 4යි. එතකොට අන්තිම පදයට අපි දන්නවනේ L. පොදු අන්තරය අවශ්‍යත් නැහැ වෙලාවකට. කමන්නේ. අන්තිම පදය දන්නවනේ අපි L සමානයි 2යි. හරිද? පොදු අන්තරය අවශ්‍ය වෙනවනේ. හරි. අපිට එහෙනම් අපේ සූත්‍රය මොකද්ද? Sn අපි දාන්න යන්නේ Sn සමානයි n බෙදීම 2 වතාවක් a ධන l කියන එක දාන්න යන්නේ. එහෙම දාන්න යද්දී Sn හොයද්දී n වලගේ හොයාගන්න ඕනේනේ. සූත්‍රය ලියන්නකො. Sn සමානයි a බෙදීම 2 වතාවක් Sn සමානයි ඒක දාම n බෙදීම 2 වතාවක් a ධන l ඔය සූත්‍රය අපි දාන්න යන්නේ. අපේ ඔළුවේ තියෙන ඔය සූත්‍රය දාන්න කියලා. Sn සමානයි n බෙදීම 2 වතාවක් a ධන l. මේක දාලා මෙතෙන්ට තනි අගයක් ගන්න නම් අපිට මේ අගයන් සියල්ලම දැනගන්න ඕනේ. අපි දන්නවා a දන්නවා l දන්නවා. හැබැයි n දන්නේ නැහැ. n කියලා කියන්නේ මොකද්ද? මේ ශ්‍රේණියේ පද ගන්න. ඒ ශ්‍රේණියේ පද කීයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් අපි ඒ ශ්‍රේණියේ ඉස්සෙල්ලාම ඒ ශ්‍රේණියේ පද කීයක් තියෙනවද කියලා අපි හොයාගමු. ඒක හොයාගන්න අපි ගාව තියෙනවා සුපුරුදු සූත්‍රය. එදා ඉඳන් අපිත් එක්ක ඉන්නේ සූත්‍රය මොකක්ද අන්න tn සමානයි a ධන n වෙන එක වතාවක් d. අන්න ඕකට දාලා පද කීයක් තියෙනවද කියලා අපි හොයාගමු. tn සමානයි එහෙනම් බලන්න මොකද කියන්නේ? හරිද? tn සමානයි ධන ටික දාගමුකෝ. tn උත් අපිට ගෙලින් දාගත්තා නේ. මෙහෙම ලියමු. හරිනේ? මේ ශ්‍රේණියේ පද අපි හිතනවා n සංඛ්‍යාවක් ඉන්නවා කියලා. මෙතන අන්තිම පදේ දීලා තියෙනවනේ. මේ පදය කීවෙනි පදයද කියලා අපි දන්නේ නැහැ. ඒක තමයි දැන් හොයන්න යන්නේ. නමුත් මේ පදය කීයද? මේ පදයේ අගය දීලා තියෙනවනේ. එහෙනම් අපි හිතනවා tn. n වෙනි පදේ සමානයි 2යි. n වෙනි පදේ කියන්නේ අන්තිම පදේ. අන්තිම පදේ පද n සංඛ්‍යාවක් තියෙනවා කියලා අපි හිතන්නේ ශ්‍රේණි. එතකොට tn කියන්නේ අන්තිම පදේ. අන්තිම පදේ උත්තරේ දීලා තියෙනවා 2යි. ඒක උත්තරේ ඉදලා දීලා තියෙන්නේ මේ පදයේ කීවෙනි පද කීයද? කීවෙනි පදේද කියලා දීලා නැහැ. හරිද? එතකොට n වලගේ නිකම්ම දීලා නැහැ. tn කියලා කියන්නේ කීයද කියලා දීලා තියෙනවා. පදේ අගය දීලා තියෙනවා අපිට. හරිද? හරි. එතකොට tn සමානයි 2යි පදේ අගය දීලා තියෙනවා. අගය ආදේශ කරනවා මෙතෙන්ට. සමානයි a කියලා කියන්නේ කීයද එහෙනම් 70 දන. මේවා කරපු ඒවානේ.
n ඍණ 1 වතාව. n කියලා කියන පදේ කියලා දීලා නැහැ අපිට. n ඍණ 1 වතාව d කියලා කියන කීයද ඍණ 4යි. මේක සුළු කළාම එනවා 2 සමානයි 70 ධන නෙමෙයි ඍණ 4n ධන 4. මේක මේ පැත්තට ඍණ 4 මේ පැත්තට කියන ධන 4n සමානයි කියලා දෙනවා. 70න් දෙක ගියාම 72යි නේ. 72යි. 35 එහෙනම් n සමානයි කියලා දෙන්නේ 18 30 හරි n සමානයි 18යි. n සමානයි 18 කියලා කියන්නේ n කියලා අපි ගෙවෙන්නේ මොකක්ද? පද ගණන. පද ගණන එහෙනම් කියලා මේකේ පද ගණන 18ක් එනවා. ඔය ගණන මොකද කියලා එහෙනම් පද ගණන n සමානයි 18යි කියලා අගයක් දැන් අපිට මෙන්න මේ ඩීටේල් වලට දාගත්තා. n සමානයි 18යි. මේ දින අලුතෙන් ඇඩ් කරපු එක. හරිද? n සමානයි 18යි කියලා ඩීටේල් එක දාගත්තා. දැන් මෙන්න මේ සූත්‍රය දාගෙන යන්න පුළුවන්. දැන් මෙන්න සූත්‍රය දාගෙන යන්න කිසිම බින්නක් නැතුව SN කියලා දාන්න ඕනෙත් නෑ. පද ගණන දාන්න ඕනේ S18යි. පද 18ක් තිබෙන බැවින් S18. පද 18 සමානයි n කියලා කියන්නේ මොකද 18 බෙදීම 2. a කියලා කියන්නේ කීයද 70 දන l කියලා කියන්නේ කීයද 2. ඔය ටික විසඳුව ගමන් පද 18යි අයික් වෙනවා. අන්තිමට ආවට පස්සේ S18 සමානයි මෙච්චර කියලා ලියන්න එපා. මෙම ශ්‍රේණියේ පද 18ක අයික් පද 18ක් පවතී කියලා අපි වර්ඩින් එක ලියනවනේ කලින්. පද 18ෙහි අයික්‍ය මෙන්න මෙච්චරයි කියලා අන්තිම උත්තරය ලියුවම හරියි. හරි ඊට පස්සේ අපි බලමු තව ගන්න. මේක මම කරනවා නේද? හරි මේවා ගණන් බලමු අපි. ශ්‍රේණියක් තියෙනවා 13 11 9 මෙන්න මේ ශ්‍රේණියේ අයික්‍ය 40 අයික්‍ය 40 වීමට මුල් පදයේ සිට පද කීයක් ගත යුතුද? මේව ගණන් දුන්නොත් එහෙම 13 11 9 කියන මේ තියෙන අඩු වෙන ශ්‍රේණියන්නේ මෙන්න මේ ශ්‍රේණියේ මේක සමාන්තර ශ්‍රේණියක් අඩු වෙන ශ්‍රේණියක් කියලා තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ ශ්‍රේණියේ අයික්‍ය 40 වීමට. එහෙනම් එකතුව 40 වෙන්න නම් මේ ශ්‍රේණියේ පද එකතු වුණා ගියොත් එකතුව 40 වෙන්න නම් මුල් පදේ ඉඳන් මෙන්න මේ පදේ ඉන්ක්ලූඩින් මේ පදේ ඉඳන් පද කීයක් ගන්න ඕනද කියලා අහන්න. ඒක හදන්නේ කොහොමද? අපට ඒකට මෙහෙම එන්න ඕනේ ඇති. ඉස්සෙල්ලාම ලියාගන්නේ කොහොමද? ඩීටේල් ටික ලියාගන්නකෝ. පළවෙනි පදය 13යි. පොදු අනුපාතය පොදු අන්තරය d සමානයි මේක අඩු වෙන එකක් නේ. අඩු වෙන ශ්‍රේණිය නම් ඍණ දෙකයි නෙන්නේ ඇයි? පසුපදේ අඩු යන්නේ පසුපදයට වඩා පෙරපදේ වැඩි නම් ඍණ දෙකක් එන්නේ. හරි. d සමානයි ඍණ දෙකයි. අපිට කියනවා එහෙනම් ශ්‍රේණියේ අයික්‍ය 40 වීමට මුල් පදේ ඉඳන් පද කීයක් ගත යුතුද? අපි හිතන උපකල්පනයක් දාගන්නවා පද n ප්‍රමාණයක් ගත්තොත් තමයි 40 එන්නේ. හරිද? එහෙනම් Sn සමානයි 40 කියලා අපි දාගන්නවා. n පද n ප්‍රමාණයක් එකතු කළොත් තමයි 40 එන්නේ. හරිද? එහෙනම් Sn සමානයි 40 කියලා අපි දාගන්නවා. දාගෙන පද කීයක් වෙනවද කියලා බලනවා. හරිද? හරි. මේකට දාගන්න සූත්‍රය මොකක්ද එහෙනම්? Sn සමානයි n බෙදීම දෙවතාවක් a දන l දාගන්න පුළුවන්ද? බෑ. මොකද l වල අගේ අවසාන පදයේ අගය අපි දන්නේ නැහැනේ. ඒකින්ද l දාගෙන පටල ගන්න එපා. l දාගත්තත් ආපහු අර මුල් සූත්‍රයෙන් දාලා හොයාගන්න පුළුවන්. නමුත් සූත්‍ර දෙකක් තුනක් දාගෙන යන්න ඕනේ නැහැ එක ගානකට. කොට l නැති නිසා l නැතුව අනිත් සූත්‍රයෙන් පද Sn තියෙනවා. Sn සමානයි n බෙදීම දෙවතාවක් දෙකක් a ධන n ඍණ එක වතාවක් b. මේකට සූත්‍රය Sn සමාන n බෙදීම දෙවතාවක් දෙකක් a ධන n ඍණ එක වතාවක් d. ඕක එහෙනම් අගයන් වලට Sn කියලා කියන්නේ කීයද? පද n සංඛ්‍යාවක එකතුව දන්නවා n දන්නේ නැති උනාට. එහෙනම් n සංඛ්‍යාවක එකතුව 40යි n බෙදීම දෙවතාවක් දෙකක් a කියලා කියන දෙක වැඩි කිරීම 13 ධන
n ඍණ එක වතාවක් d කියලා කියන්නේ ඍණ 2යි. අන්නව සුළු කරගත්තාම උත්තරයක් ගන්න පුළුවන් අපිට. මේක සුළු කරගත්තාම උත්තරයක් ගන්න උත්තර දෙකක් එනවා. සුළු කරලා බලමු. සමීකරණයක් තියෙන සරල සමීකරණයක් දෙපැත්තම වැඩි කරනවා 80යි. 80 සමාන එක වතාවක් එනවා. සංකල වරහන් එතන 26 එනවා ඇතුලේ. වරහන් ඉවත් කරගමු කෙලින්ම. ඍණ 2න් ධන 2. හරිද? ඒ n ගෙන් මේක වැඩි වෙන්න එපායි. 80 සමාන එහෙනම් මේක එකතු වෙනවා 28 මේකෙන් වැඩි වෙනවා 28යි n ඍණ 2ක් n වර්ග ඔන්න මේක එනවනේ මම මේක ලියා ගන්නවා දැන් මෙහෙම n වර්ග ඍණ 14ක් n ධන 40 සමානයි බිඳුවයි කොහොම ලියා ගන්න පුළුවන්ද මැජික් එකක් කළා නෙමෙයි මේක මෙහෙම කරගත්තා ඔක්කොම ටික දෙකෙන් බෙදාගෙන ගියා ගන්න ගමන් බෙදාගත්තා. හරිද? මේ දිනේ මොකද්ද? සමීකරණයක් තියෙන්නේ. සමීකරණ එක පැත්තක් තියෙන ත්‍රිපද වර්ගද ප්‍රකාශනයක්. එහෙනම් අපිට ත්‍රිපද වර්ග ප්‍රකාශනයක් තියෙනවනේ. මේ සමීකරණය. වර්ග සමීකරණ විසඳීම යටතේ කොටස් තුනක් කතා කළා. මේක නම් සාධක කරනවා. සාධක ක්‍රමය මගින් ටක් ගාලා අපිට හොයාගන්න පුළුවන්. සාධක මොකක්ද දෙන්නේ මේකට? 14 ඇතුලේ කරන බලන්නකෝ. 6යි 4න් හැදෙනවානේ. නෑ 10යි 4යි නේ. 10යි 4යි 40 10යි 4න් හැදෙනවා. n ඍණ 10. n ධන නෑ ඍණමයි නේ. n ඍණ 4. ඔය සමානයි බිඳුවයි. n ඍණ 10 n ඍණ 4 සමාන වෙනවා තමයි සාධක දෙක. ඔන්න සාධක දෙක. එහෙනම් අර හෝ කියන එක ලිව්වත් කමන්නේ නොලිව්වත් කමන්නේ මේක වර්ගජ ප්‍රකාශන ගණනක් නෙමෙයි නිසා හැබැයි උත්තර දෙකක් එනවා. ඒක හරියට ලියන්න ඕනේ. එහෙනම් n සමානයි 10යි. හෝ n සමානයි 4 එනවා. උත්තර දෙකක් එනවා. දැන් මාර ප්‍රශ්නයක්. උත්තර දෙකක් එන්න පුළුවන්ද? උත්තර දෙක කොහේ වැරද්දක් වෙලා තියෙනවද? නෑ වැරද්දක් වෙලා නම් නෑ. අපි හොයාගෙන ආව විදිහ අපට ෂුවර් නම් උත්තර දෙකකින් පිළිගන්න වෙනවා. හරිනේ. හොයාගෙන ආව විදිහ ෂුවර්නේ. දාන උත්තර දෙකක් එනවා. ඍණ පදයක් එනවා නම් ඔහම අපට අයින් කළා දැන් මේකේ n වලාගේට ඍණාගයක් ගත නොහැකි ඒ සඳහා මේ මෙම පිළිතුර පිළිගත නොහැකි කියලා එක උත්තරයක් අයින් කරලා දැම්ම හැකි ඍණාගයක් එනවා. මොකද n කියලා කියන්නේ පද ගණනක්නේ. පද ගණනක් ඍණ වෙන්න බෑනේ. දැන් ඍණ සංඛ්‍යාවනේ දෙකම ධන සංඛ්‍යා දෙකක් තමයි එන්නේ. n සඳහා උත්තර දෙකක් එනවා. එහෙනම් n සඳහා ශ්‍රේණි දෙකක් ඇති. අනිවාර්යෙන් තියෙනවා. n සඳහා උත්තර දෙකක් එනවා කියන්නේ n සඳහා ශ්‍රේණි දෙකක් තියෙනවා. හරිද? එතකොට අපි මේ ශ්‍රේණි දෙක ඕනනම් පෙන්වන්න පුළුවන් මෙහෙම. n සමානයි 10 විට n සමානයි 10 විට ඉස්සරහම පොඩි අංකයකම n සමානයි 4 විට ශ්‍රේණිය ගන්නවා. n සමානයි 4 විට n 4යි කියලා කියන්නේ මොකද්ද? පද සංඛ්‍යාව 4ක් කියලා කියන්නේ. එහෙනම් මේ ශ්‍රේණිය පද 4ක් ගත්තොත් ඒ පද 4ක් ගත්තොත් එහෙම පද 4ක් තමයි ලියනවා කියලා කියන්නේ. එහෙනම් පද 4 ഐക്‍ය 40 වෙන්න ඕනේ මේගොල්ලෝ කියන විදිහට. හරිද? අපි බලමු ඕන නිකන්. n සමානයි 4 විට පද 4ක් ගමුකෝ. 13යි 11යි 9යි පද 4යි විදිහට තව එකක් ලියා ගන්න ඕනේ. බලන්න ඊගා පදේ මොකක්ද දෙන්නේ කියලා. 13 11 9 7යි දෙන්නේ. ඒකට s n දාලා ඔන්න ලියා ගන්න පුළුවන්. n සමානයි 4 විට ශ්‍රේණිය මේ වේ කියලා මොකක් හරි ලියලා s n සමානයි නම් මේ දෙක එකතු කරලා බලන්න. එකතු කරලා බලන්නකො 40 එනවනේ. එකතු කරලා බලන්න 40 එනවා. අන්න. එහෙනම් n සමානයි 4ට තෘප්තයි කියලා මෙතන පේනවා. දැන් දෙකම ධන සංඛ්‍යාන දෙක අනිවාර්යෙන් එනවා. n සමානයි 4 විට එහෙනම් මේ එක ශ්‍රේණියක් තමයි මේක. පද 4යි තියෙන්නේ. පද 4 එකතු කරගත්තා මේක තෘප්ත වෙන 40 එනවා. ඊට පස්සේ බලනවා n සමානයි 10 විට. 4ක් තියලා පද 10ක වුණාම කොහොමද වැඩේ වෙන්නේ කියලා පොඩ්ඩක් ඩවුට් එකක් තියෙනවනේ. ඩවුට් එක නැතුව නම් මේක මෙහෙම හදමු. n සමානයි 10 විට n සමානයි 10 නම් මේක පද 10යි කියලා ලියා ගන්න. ටිකක් 10 ලියමු අපි. 13 11 9 7 ඔහොම ලියාගෙන ගියාම එකගෙන් පස්සේ ඍණ සංඛ්‍යා ටිකක් එනවා. හරිද? පද 10 කියලා ඍණ සංඛ්‍යා ටිකක් එනවා. එතකොට මෙන්න මේක ශ්‍රේණිය වේ කියලා ලියලා එම නිසා Sn සමානයි 10 විතර තමයි දැන් හොයන්නේ. 10යි. n සමානයි 10 විතර ශ්‍රේණිය මේක s සමානයි 10 විතර එහෙනම් පද සංඛ්‍යා එකතු වෙනවා. මෙන්න මේ එන පද ටික ඔක්කොම එකතු කරනවා. 13 ගන්න 11 ගන්න ඔහොම ලියලා කිසියම් වගේකින් පස්සේ ඍණ සංඛ්‍යා ටිකක් එනවනේ.
ඒ ඍණ සංඛ්‍යා ටිකත් මේකට එකතු කරනවා. පද සංඛ්‍යා එකතුවනේ. අන්න එහෙනම් ධනය ඍණ දෙක කැපිලා ඉවරලා අන්තිමට ඒකටත් එනවා n සමාන sn සමානයි 40 කියලා එනවා. අන්න. පද 4ක් තියෙද්දිත් වැඩේ හරි, පද 10ක් තියෙද්දිත් වැඩේ හරි. එහෙනම් මෙන්න මේ ශ්‍රේණියේ sn 40 වෙන්න උත්තර දෙකක් එනවා. පද සංඛ්‍යාව 4 විතර වැඩ කරනවා. පද සංඛ්‍යාව 10 විතර වැඩ කරනවා. උත්තර දෙකම පිළිගන්න ඕනේ. උත්තර දෙකම හරි. හරිනේ. ඔන්න ඔක තමයි ඒ වගේ ගාණක් හදනවා නම් හදන්න පුළුවන්. මෙතෙන්දී ඍණ සංඛ්‍යාව කියනවා නම් එතනින්ම අයින් කරලා දාන්න පුළුවන්. ධන සංඛ්‍යා දෙකක් කියනවා නම් උත්තර දෙකම හරියන්න පුළුවන්. හරිනේ. චුට්ටක් ඔයගොල්ලෝ හොඳට බැලුවොත් එහෙම අවධානයෙන් එහෙම අවස්ථා දෙකක් එන්නේ මේ අඩු වන ශ්‍රේණිය තමයි එන්නේ වෙන්නේ. අඩු වෙද්දී ධන ශ්‍රේණියේ ඍණ සංඛ්‍යාවයි හම්බ වෙන්නේ වෙන්නේ. හරිනේ. right. එහෙනම් ඒ ගාන අපි මම හරි එහෙනම් ඔයගොල්ලෝ හදන්න මම ගානක් බෝඩ් එකේ දාන්නම් ඔයගොල්ලෝ ඒක හදන්න අනිවාර්යෙන් හරි බලන්න මේ ගාන මම ගාන කියවන්න පුද්ගලයෙක් P හා Q යන මූල්‍ය ආයතන දෙකකින් රුපියල් 50000ක ණය මුදලක් සඳහා විමසයි හරිද කිසියම් කෙනෙක් විමසනවා දැන් අපි උනන් ණයක් ගන්න ගියාම අහනවනේ පොලිය කොහොමද වාරිකේ ඉස්සර අහනවනේ මෙයාත් අහනවා P හා Q කියන ආයතන දෙකක් තියෙනවා ඒ දෙකෙන් අහනවා 50000ක් ගත්තොත් කොහොමද ගෙවීම් කරන්න ඕනේ කොච්චර කාලයක්ද ඉස්සර ටික අහනවා එතකොට ඒ වායේ පොලිය සමග ගෙවිය යුතු ආකාරය පහත පරිදි වේ එහෙනම් ඒගොල්ලෝ ෂෙඩියුල් එකක් හදලා දෙනවා P වලින් දෙනවා ෂෙඩියුල් එක ඔයා ගෙවන්න ඕනේ 50000ක් ගත්තොත් මෙන්න මේ විදිහට Q වලින් දෙනවා ෂෙඩියුල් එක ඔයා ගෙවන්න ඕනේ 50000ක් ගත්තොත් මෙන්න මේ විදිහට පොර ඉතින් ඔය ටික අරගෙන ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් එයා දන්න ගණිත සංකල්පය දාලා බලනවා එකෙන් ගත්තොත්ද ලාභ මේකෙන් ගත්තොත්ද ලාභ දැන් කවුරුත් ණයක් ගන්න ඉතින් වැඩි පොලියට ගන්න නැහැ නෑ වාසිදායකයන්ගෙන් තමයි ගන්නෙ හරිද එතකොට P වල දීලා තියෙන ෂෙඩියුල් එක තමයි මේක 11000ක් ගෙවන්න ඕනේ ඉස්සෙල්ලාම ඊට පස්සේ 10000ක් ගෙවන්න ඕනේ ඊට පස්සේ 9000ක් ගෙවන්න ඕනේ ඔහොම මාස 11ක් දක්වා ගෙවන්න ඕනේ කියලා P ගෙන් කියනවා P දීලා තියෙන ෂෙඩියුල් එක P ආයතනය Q ආයතනය දීලා තියෙනවා ඉස්සෙල්ලාම 14000ක් ගෙවන්න ඕනේ ඊට පස්සේ 15000ක් ගෙවන්න ඕනේ ඊට පස්සේ 16000ක් ගෙවන්න ඕනේ ඔහොම ටික ටික මාස 8ක් වෙනකන් ගෙවන්න ඕනේ කියලා කියනවා හරිද දැන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි මෙව පුද්ගලයාට වඩා වැදගත් වන්නේ කුමන ආයතනයද හේතු දක්වමින් ඉදිරිපත් කරන්නේ මේක අදහස් වෙන්නේ මේ පුද්ගලයාට ණය මුදල ගැනීමට වඩා වාසිදායක මොන ආයතනයද කියලා අපිට හේතුත් එක්ක තමයි ඉදිරිපත් කරන්න කියලා කියන්නේ හරිද හේතුවත් එක්ක ඉදිරිපත් කරන්න හරිද දැන් කරමන් තීරණය කරන්න පුළුවන් ඉතින් 11000 10000 9000යි ටික අඩු වෙනවනේ මේක වැඩි වෙනවනේ මේ එහෙමයි කියලා P තමයි හොඳම කියලා තීරණය කරන්න පුළුවන්. ඒ වගේ සරල තීරණ වලට එන්නේ නැතුව අපිට දීලා තියෙන දැනුමෙන් මේ දෙකම මේ දෙකම මේක විසඳ ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒක තනියෙන් බලලා හදා ගන්න ඕනේ. මම පොඩ්ඩක් කියන්නම්කෝ. මේක එක ශ්‍රේණියක් විදිහට සලකන්න ඕනේ. P වල දීලා තියෙන ෂෙඩියුල් එක ශ්‍රේණියක් විදිහට සලකලා මාස 11ක් වෙද්දී ඉවර වෙද්දී කොච්චර මුදලක් යනවද? පොලියත් එක්ක මුදල නෙමෙයි තියෙන්නේ. දීලා තියෙනවාට පොලියත් සමග මුදල කියලා. හරිද? ඒ වගේ පොලිය සමග ගෙවිය යුතු ආකාරය තමයි දීලා තියෙන්නේ. හරිද? පොලියත් එක්ක යහනම් මාස 11ක් කොච්චරක් ගෙවනවද? Q දැම්මොත් Q ගෙන් 50000ක් ගත්තොත් පොලියත් එක්ක මාස 8ක් වෙනකන් කොච්චරක් ගෙවනවද? එහෙනම් ඒ දෙකෙන් එයා වැඩිපුර පොලියක් ගෙවන්නේ මොකේටද? එහෙනම් වැඩිපුර පොලියක් ගෙවන එක අවශ්‍යදායකයි අඩු පොලියක් ගෙවන්න මොකේද අන්නේ ආයතනේ මොකක්ද කියලා හේතුත් එක්ක ඉදිරිපත් කරන්න ඕනේ මේ ගාන එහෙම ෂෙඩියුල් කරගන්න එහෙම ප්ලෑන් කරගන්න මේ ගාන හරිනේ එහෙනම් ඔයගොල්ලෝ මේක හදන්න එහෙනම් රෙඩි සිටියාට ස්තුතියි සංඛ්‍යා සමාන්තර ශ්‍රේණි කියන කොටස එන මෙතනින් ඉවර වෙනවා මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දානවා ගණන් කීපයක් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒ ටික හදන්න අනිවාර්යයෙන් එහෙනම් කට්ටියටම සුබ දවසක්